समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාච කුසලා ධම්මා uppajjanti uppannāc akusala dhamma parihayanti yathaidang bhikkave santutti santuttassa bhikkave anuppannāceva kusala dhamma uppajjanti uppannāc akusala dhamma parihayanti සද්ධාවන්ත පින්නතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඉසංක අමරසේකර මහත්මයා, ඒ වගේම උදේශිකා අමරසේකර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින උමානි අමරසේකර සහෝදරිය ඉන්ද්‍රාණි රූපසිංහ මෞතුමිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් විශේෂයෙන්ම නොවැම්බර් මාස 12 වෙනි දිනට උපන් දිනයේ සමරන උමිර සොහාන් පුතණුවන්ට සහ උදේශිකා අමරසේකර මහත්මියට ආශිර්වාද කරමින් ඉසංක අමරසේකර මහත්මයා, තිනේෂා අමරසේකර දියණිය ඇතුළු සෑම දිනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව සිටින ආදරණීය මව්පියන්, සහෝදරිය, කිරියම්මා ඇතුළු සියලුම දෙනාට ආශිර්වාද කරමින් අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉසංක මහත්මයා අපට ආරාධනා කරන්නට යෙදුනේ විදේශ රටක කාර්ය බහුලව දූ දරුවන්ගේ කටයුතු, රැකී ආරක්ෂා කටයුතු සිදු කරමින් ගත කරන මේ කාර්ය බහුල ජීවිතයේ කොහොමද සිහිය පිහිටුවාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ආර්ය අෂ්ටාංග මාර්ගයේහි ගමන් කරමින් නිර්වාණ මාර්ගයේ ප්‍රගුණ කරන්නේ කොහොමද? ඒ සඳහා ප්‍රයෝජනවත් වෙන, උපකාරවත් වෙන ධර්මදේශනාවක් අද දවසේ සිද්ධ කරන හැටියට. ඒ සඳහා අපි අද මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතේහි සඳහන් වෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසල ධම්මා uppajjanti uppannāvā akusala ධම්මා පරිහායත්. මහණෙනි, යම්කිසි ධර්මයක් ප්‍රගුණ කළාම එයින් කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් දහම් පරිහානියටපත් වෙනවා නම් මේ සතුට තරම් ඒ සඳහා උපකාර වෙන තවත් ධර්මයක් මම දකින්නේ නැහැ. මහණෙනි,
සතුටින් ඉන්න තැනැත්තාට නූපන්නා වූ කුසල් දහම් උපදිනවා, උපන්නා වූ අකුසල් දහම් පිරිහීමට පත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සතුට කොයි ආකාරයෙන්ද අපට ಗುಣධම් වඩන්නට උපකාර වෙන්නේ. අපි ජීවත් වෙන්නේ පිට රටක වුණත්, ලංකාවේ වුණත්, කාර්ය බහුල වුණත්, ඒ වගේම විවේකීව කටයුතු කළා වුණත්, මේ කවර අවස්ථාවකට අපි මුහුණ දුන්නා වුණත් ඒ අවස්ථාවල අපි කොහොමද සතුට පවත්වාගෙන අකුසල් දහම් දුරු කරමින් කුසල් දහම් වඩමින් නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන්නේ. ඒ සඳහා සන්තුෂ්ටිය අපට කොයිතරම් උපකාරක ධර්මයක් වෙනවද කියන කාරණය. සතුටයි කියලා කියනකොට අපි හුඟා දෙනෙකුට ඒක 아무තු දෙයක් නෙමෙයි. හැමදෙනාම පාහේ ජීවිතේ සතුට සුවය අපේක්ෂාවෙන් තමයි ජීවිතේ සෑම දෙයක්ම කරන්නට උත්සාහ කරන්නේ. පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්නේ, ඒ වගේම රැකී ආරක්ෂා කරන්නේ, සමහර කෙනෙක් ලංකාවේ බැරි නම් විදේශගත වෙලා මිල මුදල් හම්බ කරන්න උත්සාහ කරන්නේ, ඒ වගේම විවාහ වෙන්නේ, දූ දරුවන් හදන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්න, ඉඩකඩම් ගන්නේ, මේ හැම දෙයක්ම අපි කරන්නේ සුවෙන් සහ සතුටින් ජීවත් වෙන්න. නමුත් ලෝකේ බොහෝ දෙනා සුවය සහ සතුට හැටියට හඳුනා ගන්නෙම මේ සාමිස සුවය සහ සාමිස සතුට පමණයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීම තුලින් ලබන්නා වූ සන්තුෂ්ටිය. ඉන්ද්‍රිය පිනවීම තුලින් ඇතිවෙන්නා වූ කායික සැපය. ඒක තමයි බොහෝ දෙනා සතුට සැපය කිව්වහම අපේක්ෂා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමිස සතුටක් වගේම නිරාමිස සතුටකුත් තියෙනවා. සාමිස සැපයක් වගේම නිරාමිස සැපයකුත් තියෙනවා. අන්නේ දෙපසම ගැන අපට යම්කිසි වැටහීමක් තිබුණොත් අපට කායිකව සතුටින් සුවෙන් ජීවත් වෙන්නටත් පුළුවන්, මානසිකව සතුටින් සුවෙන් ජීවත් වෙන්නටත් පුළුවන්. දැන් විශේෂයෙන්ම ඉසංක මහත්මයා අපිට මේ ධර්මදේශනාව සඳහා ආරාධනා කරද්දි සිහිපත් කළේ හාමුදුරුවනේ අපි ඉතින් නොඑක් දේවල් කරමින් ජීවිතේ යම්කිසි සැනසීමක් හොයන්න උත්සාහ කරනවා. ඉතින් ඒවත් එක්කලා කාර්ය බහුල වෙනවා. නමුත් අවසානයේ ඒවයිනොත් අමුත්තක් ජීවිතේ සිද්ධ වෙනවා කියලා පෙනෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අපේ ජීවිතයේ යථාර්ථය. අපි හිතනවා ඉගෙන ගත්තන් පස්සේ දැන් අපි හිතමුකෝ කුඩා කාලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට සූදානම් වෙනකොට දරුවෝ කල්පනා කරන්නේ මේක පාස් කරගත්තොත් නම් ඔක්කොම හරි කියලා. ඉතින් ඒක පාස් වුණාට පස්සේ සතුටක් ඇති වෙනවා. හැබැයි ඊට පස්සේ ටික දවසක් යනකොට ඒකෙන් ජීවිතේ සියල්ල සම්පූර්ණ වෙලා නැහැ. ඒක තව එකක් පමණයි. ඊට පස්සේ ජීවිතේ ඊට එහා තව ඉලක්කයක් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතනවා එහෙමනම් අපිට සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණයින් පස්සේ නම් ගොඩක් අපිට ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා කියලා ඒ විභාගයේ කිට්ටු වෙනකොට ඒකට සූදානම් වෙනවා. ඒක තමයි ජීවිතේ එකම පරමාර්ථය වගේ හිතාගෙන. ඉතින් ඊට පස්සේ ඒක සමත් වුණාට පස්සේ අපිට සතුටක් ඇති වෙනවා. හැබැයි ඊට පස්සේ අපිට දැනෙනවා ඊට වඩා ලොකු අභියෝගයක් තව ඉදිරියට ආයේ අපිට මතුවෙනවා. ඒතර උසස් පෙළ විභාගය සමත් කරගත්තොත් නම් කොහොම හරි අපිට විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. එතකොට නම් ලොකු දෙයක්. එහෙම නැත්නම් ලංකාවේ බැරි වුණොත් අපිට විදේශ රටක හරි විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඉතින් මේ සිහිනයත් එක්ක කටයුතු කරනකොට ජීවිතේ එකම පරමාර්ථය, එකම සතුට සුවය ලැබෙන්නේ ඒ කාර්ය කරගත්තොත් වගේ අපිට හැඟෙනවා. ඉතින් ඒක සම්පූර්ණ වුණාට පස්සේ අපිට සතුටක් සහ සුවයක් තියෙනවා. නමුත් ඊට පස්සේ ඊට වඩා ජීවිතේ බැරෑරුම් තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට අධ්‍යාපන කටයුතු යම් ප්‍රමාණයකට සිද්ධ කරගත්තාම ඊළඟට අභියෝගය වෙන්නේ ජීවිතේ හොඳ රැකියාවක් හොයාගන්න. එතකොට තමන් ඉන්න රටේ බැරි නම් පිට රටකට ගිහිල්ලා හරි සල්ලි ටිකක් හම්බ කරගන්න ඕන කියලා. එතකොට විදේශ රටකට යන්න ලැබුණොත්, හොඳ රැකියාවක් ලැබුණොත් අපිට ජීවිතයේ සියලු පරමාර්ථ ඉටුණා වගේ ලොකු සන්තුෂ්ටියක් දැනෙනවා. හැබැයි එහෙම දැනුණා වුණාට ඊට පස්සේ ටික කාලයක් යනකොට ලංකාවේ හිටියට වඩා වැඩි මුදලක් හම්බ කරනවා තමයි. ලංකාවේ රුපියල් වලින් එහෙ ඩොලර් වලින් හම්බ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ටික කාලයක් යනකොට අපිට දැනෙන්න ගන්නවා ඩොලර් වලින් හම්බ කළාට අපිට වියදම් කරන්න වෙන්නේ ඩොලර් වලින්ම තමයි.
ඒ වගේම අපි ජීවත් වෙන්නේ ලංකාවේද ඕස්ට්‍රේලියාවේද එංගලන්තේද එහෙම නැත්නම් ඇමරිකාවේද ඒ අපි ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ ඊට පස්සේ අපිට ජීවිතේ මුහුණ දෙන්නට වෙන අවශේෂ ප්‍රශ්න ගැටලු අභියෝග ඒ සියල්ලක්ම අවසානයේ ඉන්න තැන ඉන්න භූමිය මොකක්ද කියලා අපිට සිහි කර කර ඒවා ගැන සතුටු වෙන්න වෙලාවක් නැහැ. හම්බ කරන්නේ රුපියල් වලින්ද ඩොලර් වලින්ද කියලා අපිට හිතා සතුටු වෙන්න වෙලාවක් නැහැ. ලංකාවේ හිටියත් වෙනත් රටක හිටියත් හම්බ කරන්නේ රුපියල් වලින් උනත් වෙනත් සම්මත මුදල් ක්‍රමයකින් උනත් අපි හැම කෙනෙකුටම එකම විදිහේ ජීවන අභියෝග ටිකක් ගැටලු ටිකකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දරුවන්ගේ අවශ්‍යතා, බිරිඳගේ අවශ්‍යතා, පවුලේ අවශ්‍යතා, රැකී ආරක්ෂා අවශ්‍යතා, ඊළඟට ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, ඊළඟට රජයට ගෙවන්නට තියෙන බදු මුදල් මේ විදිහට ඊළඟට ලෙඩ දුක් ඒවට ප්‍රතිකාර මෙබඳු ගැටලු සමූහයක් අපට ජීවිතේ හැම කෙනෙකුටම අත්දකින්නට අත්විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මේ අභියෝග වලට මුහුණ දීමේදී අපි ඉන්නේ ලංකාවේද වෙනත් රටකද අපි හම්බ කරන්න මුදල් ඒකකය මොකද්ද කරන රැකියාව මොකද්ද කියන ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ. ඔය හැම දෙයකටම අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණේයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් එතකොට අවසානයේ අර මුලදී අපි මේ විභාගේ සමත් වුණොත් නම් හරි මේ රස්සාව හම්බ වුණොත් නම් හරි විදේශ රටකට යන්න ලැබුණොත් නම් හරි මේ විවාහය කරගන්න ලැබුණොත් නම් හරි දරුවෙක් ලැබුණොත් නම් හරි අපිට ඒ අභියෝග ඉදිරියේදී අපිට පෙනෙන්නේ ඒක ජයගත්තොත් ජීවිතයේ සියල්ලක්ම සම්පූර්ණ වෙනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. හැබැයි මේ අභියෝගේ ජයගත්තට පස්සේ අපිට ටික කාලයක් යනකොට දැනෙනවා ඒක ජීවිතේ තවත් එකක් විතරයි. තව බොහෝමයක් නොවිසඳුණු දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට මිනිස්සු මුළු ජීවිත කාලෙම උත්සාහ කරනවා සතුටින් සහ සුවෙන් ජීවත් වෙන්න. ඒ සඳහා තමයි හැම දෙයක්ම කරන්නේ. නමුත් අවසානයේ මිනිස්සුන්ගේ ජීවිතවල නැත්තේ මොනවද කියලා බැලුවොත් සතුට සහ සුවය තමයි ඒ ජීවිතවල අඩුවෙන්ම පවතින්නේ. එතකොට මොකද්ද මේකට හේතුව? මිනිස්සු සතුට සුවය නම් හොයන්නේ ඇයිද මිනිස්සුන්ගේ ජීවිතවලින් ඒක ගොඩාක් ඈතට යන්නේ? ඉතින් මේ ගැන ටිකක් ධර්මානුකූලව අපි හිතලා බැලුවොත් අපිට පෙනෙන ප්‍රධාන හේතුව තමයි ඒ සතුට සුවය කියලා එක පැත්තක් විතරයි ලෝකේ බොහෝ දෙනා දකින්නේ. එතකොට ඉන්ද්‍රිය පිනවීම නිසා කායිකව ලබන සතුට එහෙම නැත්නම් ඒක ධර්මයේ හඳුන්වන්නේ සාමිස සතුට කියලා. සාමිස සතුට සහ සාමිස සුවය. සාමිස සතුටයි කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ට ලැබෙන අරමුණු ඔස්සේ අපි සන්තුෂ්ටියටපත් වෙනවා. ඒ පංචේන්ද්‍රයන් පිනවීම නිසා අපි සුවෙන් ඉන්නට උත්සාහ කරනවා. එතකොට මේක තමයි මුළු ජීවිතයම කියලා අපි හිතාගන්න. එතකොට ඒ පසින්දුරන්ට ගෝචර වෙන දේවල් ඒ විදිහට අපේක්ෂා කළ විදිහට ලැබෙනවා නම් ඒකත් එක්ක අපි මානසිකව සතුටු වෙනවා. දැන් මානසික සතුට ඇති වෙන කාරණා මොනවද කියලා බැලුවොත් අපි අපේක්ෂා කරන අරමුණු ඉටුවීම, බලාපොරොත්තු සඵල වීම, කැමති විදිහට දේවල් ලැබීම මේවත් එක්කලා තමයි අපිට මානසික සන්තුෂ්ටිය ලැබෙන්නේ. එතකොට අවසානයේ බැලුවෙන් පස්සේ ඒකත් සාමිසව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අර පසින්දුරන්ට ගෝචර වෙන දේවල්, අපි කැමති වෙන දේවල් ලැබීම නිසා තෘෂ්ණා මූලිකව ලබන සන්තුෂ්ටිය. තෘෂ්ණා මූලිකව ලබන සුවයක් තමයි අවසානයේ අපිට අපි අපේක්ෂා කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තෘෂ්ණාව මුල් කොටගෙන ලබන සතුටක් තමයි. ඒ ලබන සුවයක් තමයි. නමුත් ඒක තෘෂ්ණාවෙන් යුක්ත නිසා, කෙලෙස් වලින් විනිර්මුක්ත නොවන නිසා ඒ තනත්තාට ඒ සතුට සුවය නිසා සංහිඳියාවක් ඇති වෙන්නේ තව තවත් වික්ෂිප්ත බවක් තමයි ගොඩනැගෙන්නේ. ඒක හරියටම කියනවා නම් දැන් කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙකුට ඒ කුෂ්ඨයේ විටින් විට කැසීම් ඇති වෙනවා. එතකොට කසනකොට අපිට හොඳට අත දිගෑරලා නිදහසේ කසන්න පුළුවන් නම් ලොකු සුවයක්, ලොකු සතුටක් දැනෙනවා. එතකොට එතන සතුටකුත් තියෙනවා. දැන් අපි හිතමු කහනකොට කහන්න එපා කියලා අතපය ගැට ගහලා තිබ්බොත් එහෙම නැත්නම් වෙද මහත්තයා කිව්වොත්, දොස්තර මහත්තයා කිව්වොත් කහන වෙලාවට කහන්න එපා. එතකොට ඔක වැඩි වෙනවා කියලා අපිට ඒකට බාධා පමුණුවනවා නම් අපිට නිදහසේ කහන්න බැරි නම් අපිට සතුටක් නැහැ. ඒ වගේම ඒ කහනකොට ඇති වෙන සුවයත් අපිට එතන නැහැ. හොඳට අතපය දිගහැරලා නිදහසේ කහන්න ලැබුණොත් අපිට සතුටක් තියෙනවා, සුවයක් තියෙනවා. හැබැයි ටික වෙලාවකින් අපිට දැනෙනවා අර නියපොතු වල විස සහ
කැසීම නිසා ඇතිවෙච්ච පෑරීම නිසා තුවාල වීම නිසා අර කුෂ්ඨය වඩාත් ඔඩු දුවලා වර්ධනය වෙනවා. ඊට පස්සේ තත්ත්වය වඩාත් බරපතල වෙනවා. එතකොට ඒ වෙලාවට අපිට සුවයක් සතුටක් තියනවා වගේ දැනෙනවා. ඒක බොරුවකුත් නෙමෙයි. ඒක සත්‍යයක්. නමුත් ඒකත් එක්කලා ප්‍රශ්නේ ඔඩු දුවලා ඊට වඩා බරපතල තත්වයකට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායිකව ඉන්ද්‍රිය පිනවීම තුළ පසින්දුරන්ට ගෝචර වෙන කැමැති වෙන ආරම්මන ලැබීම තුළ සතුටක් නැත්තේ නැහැ. එතන ආස්වාදයක් තියෙනවා, එතන සුවයක් තියෙනවා. හැබැයි ඒ සුවය හැම විටම කෙලෙස් එක්ක බද්ධ වෙලා පවතින නිසා, තෘෂ්ණා මූලිකව පවතින නිසා එතන මහත් වූ දාහයක් හටගන්නවා. එතකොට ඒ 10ත් එක්කලා ඒ සම්පත් ලබන්න ඒ සැපේ ලබන්න ඒ සුවය ලබන්න ඊට පස්සේ අර කුෂ්ඨය කැසුවහම වඩාත් ඔඩු දුවලා ඒක බරපතල තත්ත්වයටපත් වෙනවා වගේ අපි කැමති වෙන සම්පත් ලැබුණහම මේ ඉන්ද්‍රියන් තෘප්තිමත් වෙලා සංහිඳීමටපත් වෙන්නේ නැහැ. ඒවාෙහි උත්තේජනය වැඩි වෙලා තව ඊටත් වඩා වැඩි දෙයක් අපේක්ෂා කරන තත්ත්වෙට අපේ මනසෙහි තෘෂ්ණාව වර්ධනය වෙනවා. කෙලෙස් වර්ධනය වෙනවා. එතකොට අපේ ජීවිතයේ අපේක්ෂා ඊට වඩා පුළුල් වෙනවා. දැන් මුලදී පොඩි දෙයක් ලැබුණාම සතුටු වෙන තැනැත්තා ඊට පස්සේ ඒ දෙයින් සතුටු වෙන්නේ නැහැ. ඒක ඊට වඩා බහුල විදිහට ඒක ධර්මයේ හඳුන්වනවා අත්‍රිච්ඡතාවයයි කියලා. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ මුලින් යමක් ලැබෙනකොට ඊට පස්සේ ඊට වඩා හොඳ දෙයක්, ඊට වඩා ප්‍රණීත දෙයක්. මුලදී අපිට මොටරසයිකලයක් ලැබුණා වුණත් අපි සතුටු වෙනවා. හැබැයි ඊට පස්සේ අපිට ඒක නෙමෙයි, අපිට මොටරසයිකලයක් ලැබෙන්න ඕන. එතකොට තමයි සතුට. අර පුට්සයිකලෙන් අපි සතුටු වෙන්නේ නැහැ ඊට පස්සේ. එතකොට මොටරසයිකලයක් ලැබුණාට පස්සේ ඒකෙන් සතුටු වෙන්නේ අඩුතරමින් අපිට කාර් එකක් නැත්තම් ත්‍රිරෝද රථයක්වත් තියෙන්න ඕන කියලා තමයි අපි හිතන්නේ. ඒතර කාර් එකක් ලැබුණාම ඒකෙන් සතුටු වෙනවා. ඊට පස්සේ අපි කල්පනා කරනවා මීට වඩා හොඳ සමාජයේ පිළිගත්තු යම්කිසි ආයතනයකින් නිර්මාණය කරපු වාහනයක් අපිට තියෙන්නට ඕන, කාර් එකක් අපිට තියෙන්නට ඕන කියලා. මේ විදිහට ඒ Tamanගේ අපේක්ෂාව ඉටු වෙනකොට සතුටක් ලැබෙනවා. නමුත් ඒකත් එක්කලා ටිකකින් අපිට දැනෙන්න ගන්නවා ඊට වඩා යමක් අපේක්ෂා කරන ඒ අපේක්ෂා පුළුල් වුණු තෘෂ්ණාව වැඩි වුණු දාහය වැඩි වුණු තත්වයක් ඒකත් එක්කලා නිර්මාණය වෙනවා. එතකොට මේක තමයි සාමිස සතුටෙහි ස්වභාවය, සාමිස සැපෙහි ස්වභාවය. එතකොට අපිට එතන සැපයක් නැහැ කියන්න බෑ, සුවයක් නැහැ කියන්න බෑ. හැබැයි ඒකත් එක්කලා අර ගින්දරට දර එකතු කරනකොට ගින්න එන්න පැතිරෙන්න වගේ වැඩි වෙන්න වගේ අපේ රුචිකත්වයන්, අපේ බලාපොරොත්තු, අපේ අපේක්ෂාවන්, අපේ තෘප්තිමත් වෙන සීමාවන් වඩා පුළුල් වෙනවා. ඒ පුළුල් වෙනකොට අපිට වෙනදා ඉපයුවාට වඩා වැඩිපුර උපයන්නට සිද්ධ වෙනවා. වෙනදා බලාපොරොත්තු වුණාට වඩා ලං කරගත්තට වඩා වැඩිපුර දේවල් ලං කරගන්නට සිද්ධ වෙනවා. එතකොට ටිකකින් අපි සෑහීමටපත් වෙන්නේ නැහැ. අනේ විදිහට අත්‍රිච්ඡතාවයෙන් අපේ මනස වඩාත් අපේ සීමා මායින් පුළුල් වෙනවා. එතකොට ලද දෙයින් සතුටු වෙනවා කියන තැනක අපට රැඳෙන්නට බැරි වෙනවා. ඊළඟට මහිච්ඡතාවය කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන්නේ තවත් ඕන එකම දේ වුණත් 2ක් 3ක් 4ක් 5ක්. එතකොට ඒන් සෑහීමටපත් වෙන්නේ නැහැ, තවත් අපේක්ෂා කරනවා. දැන් මේ ලෝකේ යාචකයෙකුට අපි රුපියලක් දුන්නොත් ඒ මිනිස්සයා ඒකෙන් සතුටු වෙන්නට පුළුවන්. හැබැයි ඊට පස්සේ ටික දවසක් යනකොට ඔහු රුපියලකින් සෑහීමටපත් වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා හැටියට අපට එහෙම අත්දැකීම් ලැබෙනවා අඩුයි. නමුත් සමහර ගිහි අයට එහෙම අත්දැකීම් තියෙනවා. ඒ විදිහට සුළු වටිනාකමක් ඇති කාසියක් දුන්නොත් සමහර යාචකයින් එකෙන්ම දමා ගන්න අවස්ථා තියෙනවා. මේකෙන් පුළුවන් ද ජීවත් වෙන්න, මේක මොකටද කියලා ඊට වඩා වැඩි දෙයක් වුණ අපේක්ෂා කරනවා. එතකොට අනුන්ගෙන් ඉල්ලාගෙන යැපෙනවා වුණාට ඔවුන්වත් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ සුළු දෙයකින් ඊට පස්සේ ඊට වැඩි දෙයක් ඔවුන්ගේ මනසින් අපේක්ෂා කරනවා. එතකොට අපි ලෝකයේ තුල දේවල් උපයනකොටත් අපිට නොදැනුවත්වම මේ ගැටලුව, මේ අර්බුදය මතුවෙනවා. එතකොට අපිට හිතෙන්නේ ඒ අපේක්ෂා කරන දේ ලැබුණහම, ඒක ලං කරගත්තාම ප්‍රශ්නේ ඉවර වෙයි. එතකොට අපිට සැනසීමෙන්, සෑහීමටපත් වෙලා සන්තුෂ්ටියෙන් සුවපත්ව ඉන්න පුළුවන් වේවි කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒ දේ සම්පූර්ණ වෙනකොටම
අපේ සීමා මායිම් ඊට වඩා පුළුල් වෙලා ඊට වැඩි අපේක්ෂාවක් ඊට වැඩි බලාපොරොත්තුවක් ඊට වැඩි තෘෂ්ණාවක් සහ අර මුලින් ලැබිච්ච දෙයින් සෑහීමට තෘප්තියටපත් නොවන ගතියක් ඇති වෙනවා. මේක ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. වෙනතුනි මේක මේ බලාපොරොත්තු අපේක්ෂාවලට විතරක් නෙමෙයි. මේ ඉන්ද්‍රයන්හි පවතින ස්වභාවය නිසා දැන් වෛද්‍යවරු කියනවා එකම ඖෂධය දිගට පාවිච්චි කරන්න එපා. එතකොට ඒකෙන් ප්‍රතිඵල නැතු යනවා. ඇයිද ප්‍රතිඵල නැතු යන්නේ? ඒක කයට ඇබ්බැහි වුණාට පස්සේ ඊට පස්සේ අර රෝගය නසන්නට පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒක කයට හුරු වුණාට පස්සේ. එහෙමනම් ඒක ටික කාලයක් ගන්නෙ නැතුව ඉඳලා එහෙම නැත්නම් වෙනත් ඖෂධයක් අරගෙන යම්කිසි වෙනසක් කරන්නට ඕන. එහෙම වෙනස් කළොත් තමයි ආපහු ඒ ඖෂධයේ බලය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්න. ඇයි එහෙම වෙන්නේ? අර එකම දේ නැවත නැවත ලැබෙනකොට මේ ඉන්ද්‍රයන්හි තීව්‍රතාවය එහෙම නැත්නම් ඖෂධයක් වුණත් ඒ ඕනම දෙයක තීව්‍රතාවය අඩු වෙන ගතියක් තියෙනවා. දැන් ඔය නිසා තමයි අර සිංහලයින් අතර කතාවක් තියෙන්නේ කනකොට අතිරහත් තිත්තරහ වෙනවා. දකිනකොට කුකුලගේ කර්මලේ සුදු පාටට පේනවා. එයි මේ එකම දේ නැවත නැවත ලැබෙනකොට ඒයින් තෘප්තිමත් නොවන ගතියකට අපේ ගතසිත ක්‍රියාත්මක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉගෙන ගන්න එක වරදක් නෙමෙයි, සල්ලි හම්බ කරන එක වරදක් නෙමෙයි, ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් රැකී ආරක්ෂා අමුදරුවන් මේවා හරි හම්බ කරගෙන ජීවත් වීම ගිහියෙක් හැටියට වැරද්දක් හෝ අපරාධයක් නෙමෙයි. ඒවා ධාර්මිකව ලං කරගෙන සුවපත්ව ජීවත් වෙන්නට ඕන. ගිහියෙකුට තියෙන්නට ඕන අතිසුඛය කියලා. මට මේ දේවල් තියනවා කියලා සතුටු වෙන්නට පුළුවන් ගතියක් ගිහියෙකුට තියෙන්න ඕන. නමුත් ගැටලුව තියෙන්නේ හුදෙක් හැඟීම් වලට පමණක් වහල් වෙලා ඉන්ද්‍රිය පිනවීමෙන් පමණක් ඒ කායික තෘප්තිමත් බවින් කායික මානසික තෘෂ්ණා මූලිකව ලබන සුවයෙන් පමණක් මේ සතුට සැනසීම පූර්ණ වෙන්නේ නැහැ. එතකොට හැම විටම අඩුවක් 10ක් යම්කිසි ඌනතාවයක් අපේ මනසට දැනෙන්නට ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකේ හැමදෙනාම ප්‍රතඥ සත්වයෝ ඌනෝ නිතරම ඌන භාවයකින් ඉන්නේ. හැමතිස්සෙම මොකක් හරි අඩුවක් තියනවා ජීවිතේ. ඒක අඩුයි මේක අඩුයි කොයි වෙලාවකවත් තෘප්තිමත් වෙලා නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ අතෘප්ති කරයි. තණ්හා දාසෝ. එයිද එහෙම වෙන්නේ? තෘෂ්ණාවට දාසයින් බවට පත් වෙලා හැඟීම් වලට වහල් වෙලා. එතකොට ඒ තණ්හා දාස භාවයෙන් හැඟීම් වලට වහල් වීමෙන් සාමිස සෝය සාමිස සතුටම සොයාගෙන යන ලෝකයා කවදාවත් සෑහීමට තෘප්තිමත් භාවයට සැනසීමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ භෞතික ලෝකය අතහරින්නට කියලා නෙමෙයි. ඒ සාමිස සතුට සාමිස සුවය නොසොයා බැහැර කරන්නට කියලා නෙමෙයි. එහෙම කරන්නට පුළුවන් බවක් ගිහි ලෝකේ ඇත්තේ නැහැ. ඒතර පැවිද්දටපත් වෙනවා නම් ඒ කාමයන්ගෙන් බැහැර වෙලා ඒක වෙනම ජීවිතයක්. හැබැයි ගිහියෙක් හැටියට ඉන්නකොට ඉගෙන ගන්නට ඕන, රැකී ආරක්ෂා කරන්නට ඕන, සල්ලි හම්බ කරන්නට ඕන, උපයන්නට ඕන, ගෙවල් දොරවල් හදන්න ඕන, ඉඩකඩම් ගන්නට ඕන, ව්‍යාපාර ආරම්භ කරන්න ඕන, විවාහ වෙන්න ඕන, දරුවෝ හදන්න ඕන. මේ හැම දෙයක්ම කරන්න ඕන. නමුත් මේවා කරන්නේ කුමක් සඳහාද? මෙන්න මෙතන තමයි තියෙන ගැටලුව මතුවෙන්නේ. ඒවාහි මූලික පරමාර්ථය හඳුනා ගන්න නැති වෙනකොට අපට අවශ්‍යතාවය කුමක්ද කියලා අමතක වෙලා ගිහිල්ලා අර හැඟීම් වල පමණක් පැටලෙනවා. එහෙම වුණොත් කවමදාකවත් ඒ ජීවිතය සෑහීමට සැනසීමටපත් වෙන ජීවිතයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤාය තිත්තිනං සෙට්ඨං තෘප්තිමත් වීම අතර ප්‍රඥාවෙන් තෘප්තිමත් වීම තමයි වඩා ශ්‍රේෂ්ඨ. දැන් ලෝකයා තෘප්තිමත් වෙන්න හදන්නේ ඒක භුක්ති විඳලා ඉන්ද්‍රයන්ට ඇති වෙනකොට තමයි තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්නේ. එතකොට ගතටත් දේවල් ඇති වෙනවා ටිකක් වෙලා යනකොට සිතටත් ඇති වෙනවා. කැමැතිම රූපේ නැවත නැවත පෙනෙනකොට අපේ ඇහත් වෙහෙසටපත් වෙනවා, සිතත් වෙහෙසටපත් වෙනවා. කැමැතිම රසය නැවත නැවත කනකොට දිවත් වෙහෙසටපත් වෙනවා, මනසත් වෙහෙසටපත් වෙනවා. එතකොට අපිට දැනෙන්න ගන්නවා දැන් මට මේවා හොඳටම ඇති කියලා. දැන් ඔය සමහරු හුඟක් ජීවිතයේ සැප විඳිනකොට
ඒගොල්ලන්ට කලකදී දැනෙන්නට ගන්නවා මේකක්වත් වැඩක් නැහැ කිසි තේරුමක් නැහැ මේ ඔක්කොම අතහැරලා දාලා හුදකලා වෙන්නට ඕන භාවනා කරන්න ඕන නිවන් දකින්න ඕන මහාන වෙන්න ඕන ඔහොම නයිස්ක්‍රම්‍ය සංකල්පනා ඒගොල්ලන්ට පහළ වෙනවා හැබැයි එහෙම පහළ වෙලා අර හැම දෙයක්ම අතහැරලා අවුරුද්දක් හමාරක් ඒවයින් බැහැර වෙලා ඉන්නකොට ඔන්න ආපහු අර අතහැරපු දේවල් විවිධ පැති වලින් ඕන වෙනවා එතකොට ඕන වුණාට දැන් අර අතහැරපු දේ ආපහු ගන්න බෑ. එතකොට ලෝකයා hina වෙන නිසා ඊට පස්සේ වෙන පැතිවලින් දැන් අපි හිතමුකෝ අර විදිහට අමුදරුවොත් පැත්තකින් තියලා රැකී ආරක්ෂාත් පැත්තකින් තියලා ගේ දොර ඉඩ කඩම් ඔක්කොම අනිත් අයට දීලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ටික කාලයක් හුදකලාව දැන් අර ගිහි ජීවිතයෙන් අයින් වුණාට පස්සේ ලොකු සුවයක් ලොකු සතුටක් සැපයක් ගතට සිතට දැනෙන්න ගන්නවා. හැබැයි ටික කාලයක් යනකොට ආපහු ඒ ඉන්න පන්සල තමන්ගේ කරගන්න එතන ආධිපත්‍ය ගන්න ඊට පස්සේ ගෝල බාලයෝ හදාගෙන ඒගොල්ලන්ට අධිපතිකම් කරන්න තමන්ට ගොඩක් ගෝලයෝ ඉන්නවා කියලා පෙන්වන්න ඒන් තෘප්තිමත් වෙන්න. ඒතර මේ විදිහේ වෙනත් පැති වලින් ආපහු අර ටිකම එකතු කරගන්න උත්සාහ කරනවා. ඒතර ගිහියෙක් හැටියට ගිය දොර ඉඩ කඩම් ලබාගෙන ලැබපු තෘප්තිය පන්සල සහ ඒ ඊට අදාළ සම්පත් ටික තමන්ගේ කරගෙන සතුටු වෙන්නට මනස උත්සාහවත් වෙනවා. ඊළඟට දරුවන් නිසා සතුටු වෙච්ච තෘප්තිමත් වෙච්ච මනස ගෝලබාලයෝ නිසා සතුටු වෙන තැනට පැමිණෙන්නට උත්සාහ කරනවා. එතකොට රැකී ආරක්ෂා ව්‍යාපාර කරලා ලැබපු කීර්තිය වෙනත් ආකාරයකින් අර පන්සල පැවැත්වීමෙන් හරි එහෙම නැත්නම් වෙනත් විශේෂ මහජනයා ආකර්ෂණය වෙන වැඩක් පටන් අරගෙන විශේෂ කණ්ඩායමක් ගොඩනගාගෙන රටේ ප්‍රසිද්ධ වෙන්න ලෝකෙ ප්‍රසිද්ධ වෙන්න ඊට පස්සේ ඕනෑකමක් ඇති වෙනවා. දැන් බැලුවයින් පස්සේ එතකොට මොකක්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? එකම දේ සිද්ධ වෙලා තියෙන්නේ දෙවිදිහකට. ඇයිද එහෙනම් ඒ තැනත්තාර මුලදී කාම සම්පත් අත්හැරියේ? පිනතුනේ ඒ අත්හරින්නේ සැබවින්ම ඒවැ නිස්සාරත්වයේ තේරුම් අරගෙන නෙමේ දීර්ඝ කාලයක් එකම විදිහට සම්පත් භුක්ති විඳිනකොට හෙම්බත් වීමක් සිද්ධ වෙනවා. තෙහෙට්ටුවක් ඇති වෙනවා. ඒ තෙහෙට්ටුවත් එක්ක අපිට දැන් මේවා වැඩක් නෑ වගේ හැඟුණට ඒ යථාර්ථය අවබෝධ කරගෙන අත්හැරීමක් නෙමේ එතන තියෙන්නේ තෙහෙට්ටු වීම නිසා හෙම්බත් වීම නිසා නැවත නැවත ලැබීම නිසා ඇතිවෙච්ච නීරස භාවයෙන් නිදහස් වෙන්නට ජීවිතේ වෙනසක් අපේක්ෂා කිරීම පමණයි. ඉතින් නමුත් ගොඩාක් දෙනා ඒවා ඊටාම උසස් නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා හැටියට හඳුනා ගන්නවා. සැබවින්ම එය නෛෂ්ක්‍රම්‍යයට ඕනනම් පරිවර්තනය කරන්න පුළුවන්. අවබෝධයෙන් කටයුතු කළොත්. නමුත් හුඟක් දෙනෙකුට ඒ බඳු නිවැරදි මාර්ගෝපදේශයක් ලැබෙන්නේ නැහැ. ඒ බඳු දහම් මගක් විවෘත වෙන්නේ නැහැ. ඒ බඳු නිසි ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා අර තමන්ගේ අදහසම ස්ථාවර කරගෙන එයම හැබැයි නයිස්ක්‍රම්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ කාලෙක වෙනත් ආකාරයකින් ඒ සම්පත් ලබන්නට වෑයම් කරනවා. ඊට පස්සේ ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම දැන් ඔබ වහන්සේ ඔය දැන් ගිහිල්ලා ආපහු ඒ ටිකම නේද අල්ලගෙන ඉන්නේ කියලා නෑ අපි මේ බොහොම මදහත් මනසින් මේවා කරන්නේ අනුන් වෙනුවෙන් මේවා කරන්නේ අපි බැඳිලා නෙමෙයි මේවා කරන්නේ. එතකොට සිත නිදහස් කරගත්තු ඵලලාභී කෙනෙකුට මේවා පවත්වන්නට පුළුවන් ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව නොඑක් කතන්දර කියන්න පුළුවන්. එතකොට මේකෙන් අපි අදහස් කරන්නේ ඵලලාභී කෙනෙකුට නිග්‍රහ කරන්නට නෙමෙයි සැබෑවටම නිකලස් පුද්ගලයෙකුත් ලෝකේ දේවල් අසුරු කොටගෙන පවතිනවා. නමුත් ලෝකයේ රවට්ටමින් ලෝකයේ ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපේ ගොඩ නගන්නට උත්සාහ කිරීම එකක් යථාර්ථය තේරුම් අරගෙන සිත නිදහස් කර ගැනීම තවත් කාරණයක්. ඉතින් ඒ නිසා ගිහියෙක් හැටියට ජීවත් වෙනකොට මට දැන් මේවා එපා වෙලා තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ කියලා ඒවා අතහැරලා දාලා කැලේ පනින්නට මහාන වෙන්නට දඟලන එක නෙමෙයි. මහාන වෙන්නට ඕන නම් එහි අදහස අර්ථය තේරුම් අරගෙන පැවිදි වීම ශ්‍රේෂ්ඨයි. ඒයින් යම් සාසනික මෙහෙවරක් කරන්න විවාහ වෙන්නත් ඕන, දරුවෝ හදන්නත් ඕන, ව්‍යාපාර කරන්නත් ඕන. හැබැයි මේවා කුමක් සඳහාද කරන්නේ කියලා නුවණින් තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය සහ හැඟීම වෙන් කරගන්නට අපි වෑයම් කරන්න ඕන. අන්න එතෙන්දි තමයි අර ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙන්නට අපට පුළුවන් වෙන්නේ. දැන් අපි සරලව උදාහරණයක් ගත්තොත් පින්නතුනේ අපේ ආමාශයට අවශ්‍ය වෙන ආහාර ප්‍රමාණය, කයට අවශ්‍ය පෝෂණ ප්‍රමාණය සීමා සහිතයි. නමුත් අපේ කෑදරකම, තෘෂ්ණාව එයින් තෘප්තියටපත් වෙන්නේ නැහැ. බඩ පිරුණයි කියලා, කයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ටික ලැබුණයි කියලා අපේ හිත පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට ගමන් බිමන් යන්න යාන වාහනයක් තියෙන්නට ඕන.
ඒ අවශ්‍යතාවය සපුරා ගන්න ඕන. හැබැයි ඒ යාන වාහනයෙන් අවශ්‍යතාවය සපිරෙනකොට අපි තෘප්තිමත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අවශ්‍යතාවය මත සහ හැඟීම වෙන්කොට ගන්නට අපි දක්ෂ වුණොත් විතරයි. එතකොට අවශ්‍යතාවය සහ හැඟීම වෙන් කරගන්න බැරි වුණොත් වාහනේ ලැබුණට අපි තෘප්තිමත් වෙන්නේ නැහැ. ඊට වැඩි වාහනයක් ගැන සිහිනමවමින් අපි ඒ ඉලක්කය හඹා යන්නට වෑයම් කරනවා. එතකොට මුළු ජීවිත කාලෙම අතන තමයි සතුට තියෙන්නේ, මෙතන තමයි සතුට තියෙන්නේ, මේකේ නම් සතුට නැහැ, ඒකේ තමයි තියෙන්නේ කියලා අපි මානසිකව ගොඩනගාගත්තු සංකල්ප සමූහයක් හඹා ගිහිල්ලා විතරයි ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා සුවපත් වෙලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා ලාභ සන්තෝෂේ, ලද දෙයින් සතුට වෙන්නට අපි පුහුණු වෙන්නට ඕන. සන්තෝෂයේ තුන් ආකාරයකින්, සාමිස සතුට තුන් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යථා ලාභ සන්තෝෂේ, යථා බල සන්තෝෂේ, යථා සාරුප්ප සන්තෝෂේ. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සාමිස එහෙම නැත්නම් තමන්ට ලබන ප්‍රත්‍යපහසුකම්, තමන්ට ලැබෙන අවශ්‍යතා පිළිබඳ සීමා මායිම් හඳුනා ගත යුත්තේ මේ කාරණා තුන මිනුම් දණ්ඩ කොටගෙනයි. ඒ කාරණා තුනෙන් මන බලලා අපේ අවශ්‍යතා නිවැරදිව වෙන්කොටගෙන අපිට තෘප්තිමත් වෙන්නට, ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙන්නට බැරි වුණොත් ඒ තැනත්තා හැඟීම් වලට වහල් වෙලා ඉන්ද්‍රියන් පිනවීම තුළ මුසපත් වෙලා ලෝකෙහි අතරමං වෙනවා. අපේක්ෂා බලාපොරොත්තු කිසිදාක සම්පූර්ණ නොවේ. ඌනව අතෘප්තිකරවම මේ යන්නටයි ඒ තැනත්තාට සිද්ධ වෙන්නේ. හරියට අර මන්දාතු රජුරෝ මේ මනුලව සක්විති රජකමින් සෑහීමටපත් වෙන්නේ නැතිව, චාතුරු මහරජකේ සෑහීමටපත් වෙන්නේ නැතුව, තව්තිසා දෙව්ලොව සක්දෙව් රජවරු 30 දෙනෙක් පහළ වෙනකම් දිව්‍ය රාජ්‍ය කරලා තෘප්තියටපත් වෙන්නේ නැතුව අතෘප්තිකරවම මිය ගියාසේ මිනිස්සෙන්ට සිද්ධ වෙන්නේ. අතෘප්තිකරවම බලාපොරොත්තු සම්පූර්ණ නොවීම මේ යන්නට කුමක් නිසාද? හැඟීම් සම්පූර්ණ කරලා තෘප්තිමත් කරලා නිමා කරන්නට බැරි නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට තෘප්තිමත් විය හැකි නම් විය හැක්කේ ප්‍රඥාවෙන්ම පමණයි. ප්‍රඥාවෙන් සීමා මායිම් හඳුනාගෙන, ප්‍රමාණයන් හඳුනාගෙන, ඒවාෙහි පරමාර්ථ අවශ්‍යතා හඳුනාගෙන කෙනෙකුට සෑහීමටපත් වෙනවා නම් එය තමයි සතුට සුවය සාමිසව ලබන සීමාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සාමිස සතුට කියලා දෙයක් තියෙනවා, සාමිස සැපය කියලා දෙයක් තියෙනවා. හැබැයි මේ සාමිස සතුට, සාමිස සැපය තෘෂ්ණාවත් එක්ක බද්ධ වී පවතින නිසා හැම විටම ප්‍රඥාවෙන් සීමා මායිම් හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි ක්‍රියා කරන්නට අපි පුහුණු වෙන්නට ඕනේ. එතකොට එය මන බලන මිනුම් දඬු තුන තමයි යථා ලාභ සන්තෝෂේ, යථා බල සන්තෝෂේ, යථා සාරුප්ප සන්තෝෂේ. මොකද්ද යථා ලාභ සන්තෝෂයයි කියලා කියන්නේ? ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වීම. දැන් පැවිද්දෙකුට නම් අනුන්ගෙන් ලැබෙනවා. ගිහියෙකුට අනුන්ගෙන් ලැබෙන්නේ නැහැ නේ, තමන් උපයන්නට ඕන. එතකොට කොහොමද ලැබෙන දෙයින් සතුටු වෙනවා කියලා නිහඬ වෙන්නේ? පින්නතුනේ බුදුරජාණන් වහන්සේ තව තැනක දේශනා කරන උත්හාන වීරයෙන් හරි හම්බ කරන්නට ඕන. ඒ හම්බ කරන දේ හතරට බෙදලා එකෙන් දෙකෙන් පංගුවක්ම නැවත ආයෝජනය කරන්න ඕන. මොකටද? සම්පත් බහුල කරන්නට, ව්‍යාපාර දියුණු කරගන්නට. එතනත්තා භෞතික වශයෙන් අභිවෘද්ධියටපත්. එතකොට හම්බ වෙන දේ හතරට බෙදලා දෙකෙන් පංගුවක්ම යලි ආයෝජනය කරනවා නම් ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ කුමක්ද? මේක හුඟක් දෙනෙක් පටලවා ගන්න කාරණයක්. පින්නතුනේ ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ අත්පා බැඳගෙන, වැරහැලි ඇඳගෙන, කටුනැටි ගහපු ගෙදරට වෙලා අපි ලද දෙයින් සතුටු වෙනවා කියලා උදාසීන වෙන එක නෙමෙයි. ගිහියෙක් හැටියට උත්හාන වීරයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. නොලැබූ භෝග සම්පත් ලබන්නට, ලැබූ සම්පත් සංරක්ෂණය කරගන්නට, ඒ වගේම ව්‍යාපාර දියුණු කරන්නට දිවා රාත්‍රී වෙහෙසිලා වෙහෙස මහන්සියෙන් ක්‍රියා කරන්නට ඕන. ඒ වරදක් නෙමෙයි. හැබැයි කුමක් සඳහාද? නිතරම ප්‍රශ්න දෙකක් තමන්ගෙන් අහන්නට ඕන. ඒ ප්‍රශ්න දෙක මොකක්ද? කුමක් සඳහාද මම මේ උපයන්නේ? ඒ වගේම ඉපයීම සඳහා මා කුමක්ද කරන්නේ? එතකොට උපයන්නේ කුමක් සඳහාද කියන එකට අපිට ධාර්මික පිළිතුරක් තියෙනවා නම් අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් ඉපයීමත් වරදක් නෙමෙයි. හැබැයි Tamanට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන.
හැමදාම දහසක් උපයමින් සිටි මට ලක්ෂයක් ඕනෑ වෙන්නේ කුමක් සඳහාද? ඒ හැඟීම් වලට වහල් වෙලාද? එහෙම නැත්නම් අවශ්‍යතා සපුරා ගන්නටද? අවශ්‍යතා සපුරා ගන්නට නම් අවශ්‍යතා කියලා කියන්නේ හැඟීම් නෙමෙයි. මව්පියන් පෝෂණය කරන්න, අමුදරුවන් පෝෂණය කරන්න, ඒ වගේම ව්‍යාපාර දියුණු කරගෙන තව බොහෝ දෙනාට ප්‍රතිලාභ ලබා දෙන්නට, තව බොහෝ දෙනාට ජීවත් වෙන්න අවස්ථා හදලා දෙන්නට, සමාජ සේවය කරන්නට, පින්කම් කරන්නට, ගුණධම් වඩන්නට, පාරමිතා පුරන්නට, සසුන රකින්නට, මේ විදිහට අර්ථ සම්පන්න දෙයකට වැය කිරීම සඳහා අපට ලක්ෂයක් අවශ්‍ය වෙනවා නම්, මිලියනයක් අවශ්‍ය වෙනවා නම්, ඒ ඉපහීම වරදක් නෙමෙයි. ඒ නිසා පළමු ප්‍රශ්නය තමයි අපේ විමසලා බලන්නට ඕන, මේ අතිරේකව මම උපයන්නට වෑයම් කරන්නේ හුදෙක් හැඟීම් වලට වහල් වෙලාද, එහෙම නැත්නම් යම්කිසි ධාර්මික අවශ්‍යතාවයක් සඳහා. දෙවැනි ප්‍රශ්නය තමයි තමන්ගෙන් විමසා බලන්නට ඕන, ඇත්තටම අවශ්‍යතාවය નિවරදි වුණත් ඒ નિවරදි අවශ්‍යතාවය ඉටු කරගන්නට මම මේ අතිරික්තය සම්පාදනය කරගන්නට කුමක්ද කරන්නට යන්නේ? ඒ කරන්න යන්නේ ධාර්මික දෙයක්ද? මම මේ සඳහා කරන්න යන ව්‍යාපාරය, කරන්න යන උපාය මාර්ගය ධාර්මිකද? ඒ ලෝකෙට අනතුරක් නැතිද? මගේ ಗುಣධර්ම විනාශ වෙන්නේ නැතිද? එහෙම ටිකක් විමසලා බලලා අධාර්මික නොවන ආකාරයෙන්, අධාර්මික නොවන කියන්නේ තමන්ටත් පරිහානියක්, තමන්ගේත් ಗುಣධම් පිරෙහෙන්නේ නැතිව, ලෝකයක් විනාශ කරන්නේ නැතිව අපට උපයන්නට පුළුවන් නම් එය තමයි ධාර්මික ධනෝපායන ක්‍රමය කියලා කියන්නේ. වෙළඳාම් කිරීම විතරක් නෙමෙයි, අනිත් ඕනම ක්‍රමයක්. එතකොට අපට විමසා බලන්නට පුළුවන් වෙන්නට ඕන, මම අතිරික්තයක් සොයන්නට වෑයම් කරනවා නම් ඒ කුමක් සඳහාද, ඒ කෙසේද? කුමක් සඳහාද කියන එකට අපට ධාර්මික පිළිතුරක් තියෙනවා නම්, ඒ කෙසේද කියන එකට අපට ධාර්මික පිළිතුරක් තියෙනවා නම්, ඒ අතිරික්තේ ඉපීම වරදක් නෙමෙයි. එතකොට ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ කුමක්ද? ඒ උත්සාහය තුළ අපි ලක්ෂයක් අපේක්ෂා කළා නම් අපිට ලැබෙන්නේ 50000 නම් අපිට පුළුවන් වෙන්නට ඕන 50000ක් අහිමි වුණා කියලා ඒ ගැන පසුතැවෙනවා වෙනුවට ලැබුණු 50000 නිවැරදි විදිහට පරිහරණය කරමින් කායික මානසික සතුට උපයා ගන්න. එතකොට දැන් ලක්ෂයක් අවශ්‍ය වෙච්ච කෙනාට 50000ක් ලැබුණාම තෘප්තිමත් වෙන්න පුළුවන්ද? පින්නතුනි, බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යලි එයින් අඩක්ම ආයෝජනය කරන්න ඒ නොලැබූ සම්පත් ලබන්නට. එතකොට දැන් මේ කියන කතාව මෙහි පවතින එක්තරා මනෝවිද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේදයක්. මනෝවිද්‍යාත්මක කියන්නේ අපි සිතන ක්‍රමේ නිවැරදි වෙන්නත් ඕන, අපි ක්‍රියා කරන ක්‍රමේ නිවැරදි වෙන්නත් ඕන. දැන් සිතන ක්‍රමේ නිවැරදි නැති වුණොත් මේ මිනිස්සයා හැමදාම උපයන්නට උත්සාහ කරනවා, අද 50000ක් ලබනවා, හෙට 60000ක් ලබනවා, අනිද්දා 70000ක් ලබනවා, ඊළඟ දවසේ 80000ක් 90000ක් ලබනවා. හැබැයි 90000ක් ලැබුවත් තෘප්තියක් නැහැ. නොලැබුණු 10000 ගැන හැමදාම ඔහු දුක් වෙනවා. ඒතර මුළු ජීවිත කාලෙම වෙහෙස මහන්සි වෙලා තියෙනවා, උපයලා තියෙනවා, 90ක් සම්පාදනය වෙලා තියෙනවා. හැබැයි ඔහු සතුටින් සුවෙන් ජීවත් වෙලා නැහැ. ඇයිද? හැඟීම් වලට වහල් වෙලා ලද දෙයින් සතුටු වෙන්නට අවස්ථාවක් නැහැ. නොලද දේ පිළිබඳව දුක් වෙමින් තැවෙමින් ඔහු පීඩාවටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලද දෙයින් කායිකව මානසිකව සතුටු වෙන්න. හැබැයි නොලද දේ අවශ්‍ය නම් ඒ සඳහා වෑයම් කරන්න. එතකොට නොලද දේ පිළිබඳව පසුතැවුණයි කියලා ඒක තමන් අතට ලැබෙන්නේ නැහැ. ඒ ගැන තමන් හීල්ලුවයි කියලා, ඒ ගැන දුක්ුණයි කියලා තමන්ට නොලැබිච්ච දේ තමන්ගේ අතට එන්නේ නැහැනේ. ඒක අවශ්‍ය නම්, ඒක අවශ්‍යතාවයක් නම් ඊට වැඩිපුර උපක්‍රමශීලීව වෑයම් කරන්න. හැබැයි ඒන් ලැබෙන දේ තමන්ට, ඒ ලැබෙන දේ තමන්ගේ වීරිය මත, කුසලයේ මත, තමන් ගොඩනැගූ හේතු සම්පත් මත ලැබෙන්නේ 50% නම් 90% නම් ඒක ගැන තමන්ට සතුටක් ඇති කරගන්න බැරි වුණොත් හැමදාමත් උපයලා තියෙනවා, හැමදාමත් වෙහෙසිලා තියෙනවා, සතුට සුවේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. ඉබඳු තැනැත්තාට සැහැල්ලුවෙන් කුසල් දහම් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ අතෘප්තිකර බව නිසා, ඒ අසන්තුෂ්ටිය නිසා, ඒ ලද දෙයින් සතුටු නොවීම නිසා ඒ තැනැත්තා චිත්ත පීඩාවටපත් වෙනවා, මානසික තැවුලටපත් වෙනවා. ඒ මානසික සංతాපය ඔහුගේ චිත්තසංතානයේ බොහෝ අකුසල් නිර්මාණය කරනවා. හොරකම් කරන්නට, වංචා කරන්නට, ඒ වගේම අල්ලස් ගන්නට, අයථා විදිහට දේවල් උපයන්නට ඔහු පෙළඹෙනවා.
ත්‍රිවිධ දුස්චරිතයටම කායික දුස්චරිත, වාචසික දුස්චරිත, මානසික දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතයට මේ තැනත්තා පෙළඹෙමින් අකුසල් වැඩෙන්නට පුළුවන් ඒ අතෘප්තිකර බව නිසා. ඒ තැනත්තා සතුටින් ලද දෙයින් සැනසීමටපත් වෙලා, සෑහීමටපත් වෙලා තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් නම්, නොලද දේ ලැබීම සඳහා ධාර්මිකව උත්සාහ කරන්නට පුළුවන් නම්, ඒ බඳු සන්තුෂ්ටියක් ඇති තැනත්තා පමණයි ජීවිතේ Tamanටත් හානි නොවේ, අනුන්ටත් හානි නොවේ ධනය උපයලා තෘප්තිමත්ව ජීවත් වෙන්නට සමත් වෙන්නේ. ඒ නිසා සාමිස සැපේ ලැබීම, සාමිස සතුට ලැබීම වරදක් නෙමෙයි. ඒ ලබන්නට ඕන ප්‍රඥාවෙන් තෘප්තිමත් භාවය හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවේ. ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙන්නට නම් අවශ්‍යතාවය, පරමාර්ථය નિවර්දිව නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ අවශ්‍යතාවය සපිරෙන ආකාරයට මේ ත්‍රිවිධ සන්තෝෂය ලැබෙන විදිහෙන් ධනෙ උපයන්නට, පරිහරණය කරන්නට අපි උත්සාහ කරන්න ඕනේ. එහි පළවෙනි සන්තුෂ්ටිය තමයි යථා ලාභ සන්තෝෂය කියන්නේ. යථා ලාභ සන්තෝෂයයි කිව්වේ සරලව කියනකොට ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියන්නේ ලැබිච්ච පමණින් උදාසීන වෙන එක නෙවෙයි පින්නතුනේ. නොලැබූ සම්පත් උපයන්නට වෑයම් කරන්නට ඕන. හැබැයි යමක් අහිමි වෙනවා නම් ඒ ගැන තැවෙන්නේ නැතිව ලැබුණු දෙයින් කායික මානසික සන්තුෂ්ටිය ගොඩනගා ගන්නට අපි මානසිකව ඒත් එක්ක ජීවත් වෙන්නට පුහුණු වෙන්නට ඕන. එතනට මනස සමබර වෙන්නට ඕන. නොලැබූ දේ අවශ්‍ය නම් ඒ සඳහා නැවත වෑයම් කරන්න ඕන. එතකොට මේ කාරණය හරියට හඳුනාගත්තු තැනැත්තාට උපයන්නත් පුළුවන්. උපයන දේත් එක්කලා සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි සන්තුෂ්ටිය තමයි යථා බල සන්තෝෂය. යථා බල සන්තෝෂයයි කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට යමක් වැඩිපුර ලැබුණා වෙන්නට පුළුවන්. හැබැයි වැඩිපුර ලැබුණා වුණාට මේක පවත්වා ගන්නට මම දක්ෂද? උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු Tamanට ඊටාම ඉහළ මට්ටමේ තනතුරක් ප්‍රදානය කරන්නට සූදානම් වෙනවා යම් ආයතනයක. එතකොට දැන් Tamanට ලැබෙනවානේ කියලා පිළිගත්තට කමක් නැහැ. හැබැයි පිළිගෙන Tamanට මේක පවත්වන්න පුළුවන්. ඒකට අවශ්‍ය දැනුම තියද, කුසලතාවය තියනවා. ඉතින් ඒ දැනුම කුසලතාවය Tamanට ගොඩනගා ගන්න පුළුවන් කියලා විශ්වාස නම් ඒ තානාන්තරේ බාරගත්තට කමක් නැහැ. එහෙම බැරි නම් ඒ බැරි දේ බාරගෙන තමනුත් විනාශ වෙලා, අනුනුත් විනාශ වෙලා, Tamanගේ භූමිකාවේ කාර්යභාරයත් කෙලසලා සමස්ත සමාජ සංස්ථාම අවුලටපත් කරන්නේ නැතිව Tamanට ඔරොත්තු දෙන දේ පමණක් බාරගෙන කටයුතු කරන්නට Taman අනතිමානී වෙන්නට ඕන. Tamanට සිහි බුද්ධිය තියෙන්න ඕන, ප්‍රත්‍යවේක්ෂා නුවණ තියෙන්නට ඕන. ඒ වගේම තමයි Tamanට ලැබෙන සම්පත්. එතකොට අපි හිතමු හදිසියේ Tamanට දිනුමක් ඇදෙනවා. දිනුමක් ඇදිලා ඊටාම උසස්ම වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් Tamanට ලැබෙනවා. එතකොට ලැබිච්ච නිසානේ මම ගත්තේ යථා ලාභ සන්තෝෂෙනේ. මම අධාර්මික විදිහට ඉපයුවා නෙමෙයිනේ, ලැබුණු දේනේ මම මේ පාවිච්චි කරන්න කියලා හිතන එක වරදක් නෙමෙයි. හැබැයි ඒත් එක්ක සිතා බලන්නට ඕන ලැබුණු නිසා ගත්තට මට මේක නඩත්තු කරගන්න පුළුවන්. මේක ගෙවෙනකොට කෑලි ටික දාගන්න පුළුවන්. ඒ වගේම මේක පාවිච්චි කරනකොට ඇතිවෙන අවශේෂ ගැටලු වලට මට පිළියම් යොදන්නට තරම් ධන සම්පත් තියනවාද? එහෙම සිතා බලන්නට බැරි වුණොත් ඊළඟට ඒ වගේ වාහනයක් පරිහරණය කරනකොට අනිත් අයගෙන් එන ඊර්ෂ්‍යාවට, අනිත් අයගෙන් එන යම් බාධා කිරීම වලට පිනතුනි යම් සම්පතක් යමෙක් ළඟ තියෙනකොට අනිත් බොහෝ දෙනාත් ඒ සම්පතට ඇහැ ගහගෙන ඒක ධාර්මිකව ගන්න බැරි නම් අධාර්මිකව හරි ගන්නට තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි කාම සම්පත්වල ස්වභාවය. බුදුහාමුදුරෝ දේශනා කරනවා හරියටම කාම සම්පත් කියන්නේ මස් කැටියක් වගේ. ඇයිද එක උකුස්සෙක් මස් කැටිය දැහැගෙන යනකොට අනිත් උකුස්ස රංචුවම ඒ උකුස්ස පස්සෙන් පන්නා කොටනවා. දැන් මොන වරදක් කළාටද? කිසිම වරදක් නිසා නෙමේ. ඒ සියලුම උකුස්සන් මස් කැටියට ප්‍රියයි. මස් කැටිය anu සියලු උකුස්සන්ගේ කාම වස්තුවක්. එතකොට ඒ කවුරුත් කැමති වෙන කාම සම්පත එක්කෙනෙක් අයිති කරගත්තාම ඔහු අයිති කරගන්නේ ධාර්මිකව වෙන්න පුළුවන්. නමුත් ලෝකයේ අනිත් අයට ඒකේ තරම් අදාළ නැහැ. ධාර්මිකවද අධාර්මිකද කියන කතාවක් නැහැ. Tamanට ධාර්මිකව ලබන්නට නොහැකි නම් අධාර්මිකව හෝ ඒ සම්පත Taman සතු කරගන්නට මිනිසුන් වෑයම් කරනවා. ඒ නිසා අපි සතුව වඩා උසස් දෙයක් තියෙනවා නම්, අපි සතුව වඩා ප්‍රණීත දෙයක් තියෙනවා නම්, අපි සතුව වඩා බහුල සම්පතක් තියෙනවා නම්
ඒන් Tamanට සතුටක් තෘප්තියක් ඇති වෙනවා වගේම බියක් තැති ගැනීමක් ඇති වෙනවා. කොයි වෙලේ මේ අහිමි වෙයිද, සොරු ගයිද, පැහැර ගනීද, සතුරන් විනාශ කරයිද. එතකොට ඒකට ඔරොත්තු දෙන්නට තරම් Tamanට හයිය තියනවාද? හයිය තියනවා නම් පවත්වා ගැනීම වරදක් නෑ. ඒ බඳු ශක්තියක් නැතිනම් Tamanගේ යථා බල, එහෙම නැත්නම් Tamanගේ බලයට සරිලන ශක්තියට ඔරොත්තු දෙන ප්‍රමාණය අභිබව Taman සම්පත් පරිහරණය කරන්න ගියොත් හැමදාම භීතියෙන්, තති ගැනීමෙන්, අතෘප්තිකරව අසහනෙන් ජීවත් වෙන්නටයි සිද්ධ වෙන්නේ. දැන් සමහර මිනිස්සු අපි දකිනවා සමාජයේ සමහර වෙලාවට හදිසියෙම Tamanට මහා ධන සම්පතක් ලැබෙනවා. ඒ ධන සම්පත පරිහරණය කරන්න රැක ගන්නට ඔහු තුල ශක්තිය නැති නිසා ඒ ලැබුණු සම්පත නිසාම ඔහු විනාශ වෙනවා. සමහරලාට හොරුන්ට හසු වෙනවා, මංකොල්ලකාරයන්ට හසු වෙනවා. ඔහුගේ ජීවිතයත් විනාශ කරලා ඒ මුදල් ටික පැහැරගෙන යනවා. එහෙම නැත්නම් ඒක අයථා විදිහට පාවිච්චි කරන්න ගිහිල්ලා ඔහු තමන්ගේ තිබිච්ච දේත් නැති කරගන්නවා, අකුසල් කරගන්නවා. මේ විදිහට බරපතල අර්බුද වලට පැමිණෙනවා. එය පාවිච්චි කරන්නට තරම් තමන්ට හයිය නැති තැන. මේක පින්නතුනේ මිල මුදල් සම්බන්ධ විතරක් නෙමෙයි, අනිත් බොහෝ දෙයටත් මේක සාධාරණයි. යාන වාහන ආදී පමණක් නෙවෙයි, සමහර වෙලාවට Taman තෝරා ගන්නා බිරිඳ, Taman තෝරා ගන්නා සැමියා, දැන් හැම පුරුෂයෙක්ම කැමති වෙන්නට පුළුවන් ඊටාම ප්‍රියමනාප සුරූපී කාන්තාවක් විවාහ කරගන්න. එහි ඇති වරදක් නැහැ. නමුත් අපි මතක තියාගන්නට ඕනේ සුරූපී කාන්තාවක් එක් පුරුෂයෙකුට කාම වස්තුවක් වෙනවා වගේම ලෝකයේ අන්‍ය පුරුෂයින්ටත් ඇය කාම වස්තුවක් වෙනවා. ඒතර එක් පුරුෂයෙක් ධාර්මිකව අත්පත් කරගෙන ඉන්නකොට තව බොහෝ දෙනා අධාර්මිකව හෝ ඇය අත්පත් කරගන්නට මාන බලනවා. ඒ පැමිණෙන උවදුරු වලින් ඇය සුරක්ෂිත කරගන්නට තරම් ඒ සැමියා ශක්තිවන්ත නැතිනම් ඒ බඳු බිරිඳක් සරණ පාවාගෙන මුළු ජීවිත කාලෙම අසහනයටපත් වෙන්න හෝ දිවිතොර කරගන්නට සිද්ධ වෙන්නේ ඒ හයිය නැතිව ඒ බඳු බිරිඳක් Taman සරණ පාවා ගන්නවා. එහෙම නැත්නම් Tamanට ඔරොත්තු දෙන විදිහේ කෙනෙක් Taman සරණ පාවා ගන්නට තරමට Tamanගේ ශක්තිය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට සිහි බුද්ධිය තිබුණොත් ඔහුට සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් සදාකාලිකව මේ බිරිඳ නිසා බියෙන්, සංකාවෙන්, තැති ගැනීමෙන් ඊළඟට බිරිඳ ගැනත් සැක සංකා ඇති වෙනවා. එයත් අනිත් අය සමග එකතු වෙන්නට කැමතිද කියලා. ඊට පස්සේ සැකෙන්, අසහනෙන් එතකොට විවාහ වෙන්නේ සතුටින් ජීවත් වෙන්නටයි. නමුත් Tamanට ඔරොත්තු නොදෙන කාම සම්පතක් ලං කර ගැනීම හේතු කොටගෙන මුළු ජීවිත කාලෙම අතෘප්තිකරව අසහනෙන් ජීවත් වෙන්නට වෙනවා නම් ඒ කාම සම්පත කුමක් සඳහාද කියලා Taman සිතා බලන්න. ඒ වගේම තමයි Tamanට සෑම කාන්තාවක්ම Tamanට හොඳ කඩවසම් පුරුෂයෙක් තෝරා ගන්නට කැමති වෙන්නට පුළුවන්. නමුත් ඒ තෝරා ගන්නා පුරුෂයා Tamanගේ අඩංගුවේ පවත්වා ගන්නට තරම් Taman ශක්තිවන්තද? එහෙම නැතිනම් ඒ පුරුෂයා නිසා Tamanට දුක, වේදනාව, අසහනය, පීඩාව පමණක් නම් ඉතිරි වෙන්නේ. එය යථා බල සන්තෝෂයට යෝග්‍ය නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ බාහිර ලෝකේ පරිහරණය කරනකොට ඒ පරිහරණය කිරීම වරදක් නෙමෙයි. හැබැයි අවශ්‍යතා හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි ලද දෙයින් සතුටු වෙන්නට යථා ලාභ සන්තෝෂයත් ඒ වගේම ලැබුණු පමණට පාවිච්චි කරන්නට බෑ. Tamanට ඔරොත්තු දෙන්න පුළුවන්ද, දරා ගන්නට පුළුවන්ද කියන මේ කාරණේ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊළඟට තුන්වෙනි කාරණය තමයි යථා සාරුප්ප සන්තෝෂය. Tamanට ලැබෙනවා වෙන්නත් පුළුවන්, ඔරොත්තු දෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේක මට ගැළපෙනවද? නිවන් දකින්නට යන ගමනේදී මට මේක බාධකයක් වෙනවද, සාධකයක් වෙනවද? කවුරු හරි ගෙනත් දෙන්නත් පුළුවන්. අපි හිතමු දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපිට එක එක දායකයෝ නොඑක් දේවල් ගෙනවිත් පූජා කරන්න පුළුවන්. එතකොට ඒක පවත්වා ගන්නත් මට හැකියාව තියෙන්න පුළුවන්. නමුත් එහෙම පවත්වා ගන්න, නඩත්තු කරගන්න ගියාම මම යන ගමන, මගේ පරමාර්ථ, මගේ ඉලක්කයන් ඒවට එකෙන් සහයක් ලැබෙනවද, බාධාවක් සිද්ධ වෙනවද? එතකොට මගේ මහානකමට ඒක යෝග්‍යද නැද්ද? තමන්ගේ බෞද්ධකමට ඒක සරිලනවද නැද්ද? තමන්ගේ වයස් මට්ටමට ඒක උචිතද නැද්ද? තමන් පියෙක් හැටියට, මවක් හැටියට, තමන් ආයතනයේ දරන තනතුරට, මිනිස්සෙක් හැටියට
මේ විදිහෙන් විමසා බලන්නට ඕන තමන්ගේ භූමිකාවට ඒක කොතෙක් දුරට උචිතද. එසේ අනුචිත දේවල් පරිහරණය කරන්න ගියොත් හැම විටම දුක වේදනාව අසහනෙ පමණයි. එතකොට මිනිස්සු මේ විදිහට ඇයිද තමන්ට ඔරොත්තු දෙන්නේ නැති දේවල්, තමන්ට අනුචිත දේවල් පරිහරණය කරන්න පෙළඹෙන්නේ කුමක් නිසාද? අවශ්‍යතාවයේ පරමාර්ථය නොසලකා හැරලා හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන්නට වෑයම් කරන නිසා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුට සුවය දෙආකාරයි, සාමිස සතුට සහ නිරාමිස සතුට කියලා. ඒ සාමිස සතුටයි කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවමින් තෘෂ්ණා මූලිකව ලබන සතුටක්. එය ලෝකේ කාම සම්පත් හා බැඳී පවතිනවා. ගිහියෙක් හැටියට ලං කර ගැනීම, පවත්වා ගැනීම, පරිහරණය කිරීම අපරාධයක් නොවේ. නමුත් හැඟීම් වලට වහල් නොවේ අවශ්‍යතා පරමාර්ථ තේරුම් අරගෙන යථා ලාභ, යථා බල, යථා සාරුප්ප කියන ත්‍රිවිධ සන්තෝෂය පවත්වා ගත හැකි ප්‍රමාණයෙන් ඒ සම්පත් පරිහරණය කරන්න පුළුවන් නම් පමණයි ඒ තැනත්තාට සතුටින් සුවෙන් ජීවත් වෙන්න, ඒ සාමිස සුවය, සාමිස සැපය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවැනි කාරණේ තමයි අපි ඒ සාමිස සැපෙන් පමණක් සීමා නොවි අපේ ඉන් ඔබට යන්නට ඕන කුමක්ද? නිරාමිස සැපය, නිරාමිස සතුට. නිරාමිස වශයෙන් උත් අපට සතුටක් ලබන්න පුළුවන්, සැපයක් ලබන්න පුළුවන්. මොකද්ද නිරාමිස සතුටයි කියලා කියන්නේ? තෘෂ්ණාවෙන් විනිර්මුක්තව, කාම සම්පත් වලින් පරිබාහිරව අපට සතුටක් ලබන්නට පුළුවන්, සුවයක් ලබන්න පුළුවන්. ඒ කොහොමද? ඒ ලබන ක්‍රම තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. අපට නිරාමිස සතුට ලබන්න පුළුවන් ක්‍රම තුන තමයි ඔය තුන. මොකක්ද? පව්කම්, අකුසල් දහම්, දුරුගුණ දුරු කිරීම. කුසල් දහම්, සද්ධර්ම, ගුණධර්ම, පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම. ඊළඟට ලෝක ධර්මතාවයන් නුවණින් අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. පින්වතුනි, අපේ සිතේ මතුවෙන කෝපය, ද්වේෂය අපි පිට රටක ඉන්නවද, ලංකාවේ ඉන්නවද, රැකී ආරක්ෂා කරනවද, මහානකම් කරනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කුමක් කරමින් සිටියා වුණත් අපේ මනසේ දුර්ගුණ මතුවෙනවා. කෝපය මතුවෙනවා, ඊර්ෂ්‍යාව මතුවෙනවා, ඒ වගේම තෘෂ්ණාව මතුවෙනවා. මේ මතුවෙන දුර්වල මනෝභාවයන් අපට යටපත් කරගන්නට, දුරු කරගන්නට, මැඩපවත්වා ගන්නට නොහැකි වුණොත් මුළු ලෝකෙම සම්පත් අපි ළඟ තිබුණා වුණත් අපට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි වෑයම් කරන්නට ඕනේ. අර භෞතික සම්පත් වලින් සතුටු වෙනවා වගේම මනසේ මතුවෙන දුර්වලකම දුරු කරගන්නට. ඇයිද? මනස දුබල වුණොත්, මනස කෙලසුනොත් අර සියලු සම්පත් වල තෘප්තිය නැති වෙන්නේ. ඇයිද? ඒ සම්පත් වල සියලු තෘප්තිය අපි භුක්ති විඳින්නේ මනසින් නිසා. එතකොට භුක්ති විඳින්නේ මනසින් නම් මනස නොසන්සුන් වුණොත්, මනස විපරීත වුණොත්, මනස දුබල වුණොත්, මනස කෙලසුනොත් ඒ සිත තුල සතුට, සැනසීම, කුසලයේ ජනිත වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා අවශේෂ සම්පත් ලැබමින් සතුටින් ජීවත් වෙන අතරතුරේ අපි නිතර උත්සාහ කරන්න ඕනේ. Taman අකුසල පාප ධර්මයන්ට පෙළඹෙනවා නම් ඒ වළක්වා ගන්නට ඕන. ප්‍රාණඝාත, අදත්තා දාන ආදී පව්කම් වලින් වැළකීච්ච ප්‍රමාණයෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කෝපය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මුලාව වැනි දුර්වල මනෝභාවයන් අපේ සිතේ පහළ වෙනවා නම්, සැකය, විශේෂයෙන් ගිහි ජීවිතයක් තුළ බිරිඳ ගැන සැකය, සැමියා ගැන සැකය, දරුවා ගැන සැකය, මිතුරා ගැන සැකය, මේවන් දිවා රාත්‍රී මේවායින් සිත පීඩාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, සතුට, සැනසීම, සුවය නැතු වෙනවා. ඒ නිසා ඒ බඳු දුර්වලකම් අපේ මනසේ මතුවෙනකොට ඒක අනුන්ගේ වරදක් හැටියට හිතා අනිකාත් එක්කලාම ගැටෙන්න යනවා වෙනුවට අනිකාගේ ප්‍රශ්නේ වෙනම විසඳන්න ඕන. හැබැයි තමන්ගේ සිත ඒ දුර්වලකමින් මුදවා ගන්නට තමන් වෑයම් කරන්න. ඒ පිළිබඳව ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. අනිකාගේ ප්‍රශ්නේ වෙනම කාරණයක්. අනිකා වැරද්දක් කරනවා නම් ඒක වෙනම විසඳන්න ඕන. හැබැයි අනිකාගේ වැරද්ද හේතු කොටගෙන තමන් මේ කුපිත වෙන්නේ ඇයි? තමන් කුලප්පු වෙන්නේ ඇයි? ඇයි තමන් වික්ෂිප්ත වෙන්නේ? ඒක තමන්ගේ දෝෂයක්. ඒ නිසා තමන්ගේ දෝෂය නිවැරදිව දැනගෙන ඒ මතුවෙන දුර්වලකම අපට දුරු කරගන්නට පුළුවන් නම් ඒ අවස්ථාවට අපට පුදුමාකාර කායික, මානසික සුවයක්, සතුටක් નિરાයාසයෙන් දැනෙනවා පිටුතුනි. ඒ සුවය, ඒ සතුට අර ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන සතුටට වඩා බොහෝ ප්‍රණීතයි, බොහෝ ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනෝ
මේ ධර්මයේ නිසා ඇතිවෙන සුවය, ධර්මයේ නිසා ඇතිවෙන සතුට, අන් සියලු සතුට සියලු සුවය අභිබවා පවතිනවා. ධර්ම ප්‍රීතිය, ධර්ම සුවය අන්න කාම සම්පත්තීන් සියල්ලක් අභිබවා සිටින ඊටාම ශ්‍රේෂ්ඨ නිරාමිස සුවයක් වෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය තැන ගුණය මතු කරගන්න. රැකී ආරක්ෂා කළා වුණත්, මහානකම් කළා වුණත්, ගිහිව හිටියත්, පැවිදිව හිටියත්, ලංකාවේ හිටියත්, වෙන තැනක හිටියත් අපිට ඉවසන්න ඕන තැන ඉවසන්න බැරි නම්, සිහිය අවශ්‍ය තැන සිහිය නැතිනම්, ශ්‍රද්ධාව ඕන තැන ශ්‍රද්ධාව නැතිනම්, පරිත්‍යාගශීලී වෙන්න ඕන තැන පරිත්‍යාගය නැතිනම්, කරුණාව මෛත්‍රිය අවශ්‍ය තැන කරුණා මෛත්‍රිය නැතිනම්, ප්‍රඥාව ඕන තැන ප්‍රඥාව නැතිනම් ඒ පුද්ගලයා දුර්වලයෙක් පමණයි. කොතෙක් සම්පත් තිබුණත් සැනසීමෙන් සුවෙන් ජීවත් වෙන්නට බෑ. ඒ නිසා මේ බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම, ගුණ ධර්ම නිවැරදිව තේරුම් අරගෙන ඒ වැඩ කටයුතු කරන අතරෙම කාර්ය බහුල ජීවිතයේ තුලම ගිහි වුණත් පැවිදි වුණත් ඉන්නේ කොතන වුණත් අපි පුහුණු වෙන්නට ඕනේ. ඉවසීම අවශ්‍ය තැන කොහොමද මම ඉවසීම මතු කරගන්නේ? දරා ගැනීම අවශ්‍ය තැන කොහොමද මම දරා ගැනීම මතු කරගන්නේ? සද්ධාව ඕන තැන කොහොමද සද්ධාව උපදවා ගන්නේ? ප්‍රඥාව ඕන තැන කොහොමද ප්‍රඥාව උපදවා ගන්නේ? ඒ අවශ්‍ය තැන අවශ්‍ය ගුණය මතු කරගන්නට පුළුවන් වුණොත් ඒ නිසාම අපේ ගතට සිතට දැනෙන සුවය, සතුට, තෘප්තිය, සැනසීම මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන ඔරොත්තු දෙන්නට ශක්තිය පුහුණු කරගැනීම. ඒ කියන්නේ අපි කැමති දේ සිද්ධ වෙනවා, අකමැති දේ සිද්ධ වෙනවා, ලාභ ලැබෙනවා, අලාභ සිද්ධ වෙනවා. එතකොට මේ ලෝක ධර්මතාවයන් වයසට යනවා, ලෙඩ වෙනවා, බලාපොරොත්තු කඩ වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියයන් මුසු වෙනවා, හදිසි විපත් පැමිණෙනවා. එතකොට මේවා නොතිබෙනවා නම් හොඳයි. නමුත් ඒවා පැමිණෙනවා නම් ඒ සමග කනගාටුවටපත් නොවි ඒ එන දෙයට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරගත්තේ නැතිනම් අපිට කිසිදාක කෙලෙස් නසන්නට නිවන් දකින්නට බෑ. එන දෙයට ඔරොත්තු දෙන්න බැරි තැනැත්තා හැම විටම ගැටීමට, වික්ෂිප්ත භාවයටපත් වෙනවා. එය බොහෝ අකුසල් ජනිත කරන්නට හේතු වෙනවා. එන දෙයට ඔරොත්තු දී ගන්නට හැකියාව ඇති තැනැත්තාට පමණයි සතුටින්, සුවයෙන්, සැනසීමෙන්, තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන්. ඒ සතුට, සුවය නිරාමිසව භුක්ති විඳින්න පුළුවන් තැනැත්තාට තමයි අකුසල් දුරු කරලා කුසල් වඩවන්නට පුළුවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරාමිස සතුට, නිරාමිස සුවය අර සාමිස සතුටට වඩා, සාමිස සුවයට වඩා අතිශයින් විශිෂ්ටයි. නමුත් ගිහියෙක් හැටියට නිරාමිස සුවය පමණක් ලබමින් ජීවත් වෙන්නට බෑ. සාමිස සුවය, නිරාමිස සුවය, සාමිස සතුට, නිරාමිස සතුට දෙකම ලැබිය යුතුයි. ඒ සාමිස සතුට ප්‍රඥාවෙන් යුක්තව අපේ සමබරව පවත්වා ගන්න අතරතුරේ මිනිස්සෙක් හැටියට, බෞද්ධයෙක් හැටියට මේ නිරාමිස සතුට, නිරාමිස තෘප්තිය ජීවිතයේ අත්දැකීමින් එය පුහුණු කරන්නට පුළුවන් නම් ගිහිව හිටියත්, පැවිදිව හිටියත්, ලංකාවේ හිටියත්, පිටරටක හිටියත්, කාර්ය බහුල වුණත්, විවේකීව හිටියා වුණත් ඒ තැනැත්තා නිවනින් පිරිහෙන්නේ නැහැ. නිවන් මඟ පුහුණු කරන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙන කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඒ කෙසේද හඳුන්වන්නට පුළුවන්? උපන්නා වූ දුර්ගුණය හඳුනාගෙන එය දුරු කරන්නට, යහගුණය හඳුනාගෙන අවදි කරන්නට, ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒට ඔරොත්තු දෙන්නට, සිත පුහුණු කරන්නට පුළුවන් නම් ඒ කවර තැනක වුණත් එය නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි, එය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි, එය නිවන් දකින වැඩපිළිවෙලයි කියන බව සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. නිසා මේ කාරණා සිහියේ පවත්වා ගන්නා කෙනෙකුට සතුට, තෘප්තිය දෙආකාරයකින් ගොඩනගා ගන්නට පුළුවන්. සාමිස සතුට සහ නිරාමිස සතුට. ඒ සාමිස සතුට ප්‍රඥාවෙන් සමබර කරගෙන නිරාමිස සතුට ප්‍රඥාවෙන් අවදි කරගන්නා තැනැත්තාට ඒ සන්තුෂ්ටිය හෙවත් සතුට නූපන් කුසල් උපදවන්නට, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට හේතු වෙනවා. ඒ සඳහා ඊතරම්ම උපකාර වෙන ධර්මයක් මේ සන්තුෂ්ටිය. ඒ බඳු තවත් ධමයක් මා මේ ලෝකෙහි දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ලෝකේ හැම සත්වයක්ම සතුටින් සුවයෙන් ජීවත් වෙන්නටයි වෑයම් කරන්නේ. නමුත් ඔවුන්ට සතුට සුවය අහිමි වෙන්නේ ඒ සතුට සුවය කුමක්ද කියලා හරියට හඳුනා නොගැනීම සහ එය සම්පාදනය කරගැනීමේ ක්‍රමෝපායන් වටහා නොගැනීම නිසායි. නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන සාමිස සුවයත්,
ප්‍රඥාවෙන් සමබර කරගෙන නිරාමිස සුවයත් ප්‍රඥාවෙන් අවදි කරගෙන සතුටින් සුවෙන් ගුණ නුවණ වඩන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉසංක අමරසේකර මහත්මයා, උදේශිකා අමරසේකර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ පදිංචි උමානී අමරසේකර සහෝදරිය සහ ඉන්ද්‍රාණී රූපසිංහ මව්තුමිය ඇතුළු පින්වත් පිරිස. පින්කමේ ආරම්භ වෙන්නේ නොවැම්බර් මාස 12 වෙනි දිනට ජන්මදිනයේ දින උමිර සොහාන් පුතණුවන්ට සහ උදේශිකා අමරසේකර මහත්මියට ආශිර්වාද කිරීමත්, ඒ වගේම ඉසංක අමරසේකර මහත්මයා සහ තිනේෂා අමරසේකර දියණිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව, ඒ වගේම යහපත් සුවපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන් වන ඉන්ද්‍රාණී රූපසිංහ මෑණියන්ටත්, එස් අමරසේකර පියාණන්ටත්, සිරිලතා කළුආරච්චි මෑණියන්ට සහ මිරියල් ලියනගේ කිරියම්මාට නිදුක් නිරෝගී සුවය සඳහා දීර්ඝාෂ සඳහා ආශිර්වාද කිරීමත්, ඒ වගේම සහෝදරයන් වන උමානී අමරසේකර, නිරෝෂිකා සංජීවනී ඇතුළු නොලන්දි, ඉමන්දි, සෙනුදි, විනුගි යන දියණිවරුන්ටත්, සුජීවත්ව සිටින නෑදෑ හිත මිතුරන්, කල්යාණ මිත්‍රයන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවදායක ජීවිතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වසර 35කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු ආර්යසිංහ පියාණන් ඇතුළු සියලු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් නිවන් අවබෝධය පිණිස මේ කුසල් දහම් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන් වහන්සේ ඇතුළු සැමටත් ආශිර්වාද කරමින් අද දවසේ පින්කමෙහි දායකත්වයෙන් දරන්නේ සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පින්කම, ඒ දෙආකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. ජන්මදිනයන් සමරන උමිර සොහාන් පුතණුවන්ටත්, උදේශිකා අමරසේකර මහත්මියටත්, ඉසංක අමරසේකර මහත්මයා සහ තිනේෂා අමරසේකර දියණියන් ඇතුළු ආදරණීය මව්පිය, සහෝදර, ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණේ නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වසර 35කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු ආර්යසිංහ පියාණන් වහන්සේ ඇතුළු පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාට මේ උදාර කුසලයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ජන්මදිනය සිහි කරන උමිර සොහාන් පුතණුවන්ටත්, උදේශිකා අමරසේකර මහත්මියටත්, ඉසංක අමරසේකර මහත්මයා සහ තිනේෂා අමරසේකර දියණියටත්, මව්පියන් ඇතුළු සහෝදර ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් සංකල්පනාවන් සමෘද්ධිමත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා.
හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. शरणं गच्छामि धम्मं शरणं गच्छामि